පින්නතුනි අපි අභිධර්මයේහි කරුණු රාශියක් කතා කරගෙන යන අවස්ථාව මම හිතන්නේ අපි කතා කරගෙන ආවා ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව. ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව අපි කතා කළා. එතකොට ඉන්ද්‍රිය ධර්මයන් අපි කතා කළේ මිස්සක සංග්‍රහය. මිස්සක සංග්‍රහයේ යටතේ ඉන්ද්‍රිය ධර්මයන් කතා කළා. එතකොට මිස්සක සංග්‍රහයට අයිති වෙනවා අපි කතා කරපු ඒවා තියෙනවා හේතු තියෙනවා ධානාංග හේතු 6 තියෙනවා ධානාංග 7 තියෙනවා ඊළඟට මාර්ගාංග 12 තියෙනවා ඉන්ද්‍රිය 22 ඉන්ද්‍රිය 22 තියෙනවා බල ධර්ම 9ක් තියෙනවා අධිපති ධර්ම 4ක් තියෙනවා ආහාර 4ක් තියෙනවා නේද ඒ ටික තමයි අපිට මිස්සක සංග්‍රහයේ තියෙන්නේ එතකොට අපිට මිස්සක සංග්‍රහයේ එකතු වෙන්නේ මිස්සක සංග්‍රහය අපට එනවා ඊට ඉස්සෙල්ලා අපි කළා අකුසල ධර්මයන් නේද යට ඉඳලා යනවා නම් අකුසල ධර්ම ගොඩවල් 9ක් කතා කළා නේද එතකොට අකුසල මේ ධර්ම ටික කතා කරන්න හේතු වුණේ සමුච්ඡේ සංග්‍රහය යටතේ එතකොට සමුච්ඡේ සංග්‍රහය යටතේ අපට තියෙනවා මේ අකුසල ධර්මයන් කතා කරන්න මිස්සක ධර්ම කතා කරන්න එකතු මිශ්‍ර වුණේවා ඊළඟට බෝධිපාක්ෂික ධර්ම කතා කරන්න තියෙනවා ඊළඟට කතා කරන්න තියෙනවා සර්ව සංග්‍රහය කියලා නේද මේ ටික තමයි අපට මේ සමුච්ඡේ සංග්‍රහය යටතේ කතා කරන්න තියෙන්නේ ඉතින් ඒකේ මේ ටික තමයි අපි දැන් කතා කරගෙන යන්නේ. එතකොට එහෙමනම් දැන් අපි ඇවිදින්න තියෙනවා ඉන්ද්‍රිය ධර්මයන්ට. ඉන්ද්‍රිය ධර්මයන්ගෙත් අපි කතා කරගෙන ගියා. ඉන්ද්‍රිය ගොඩක් අපට තියෙනවා. නේද? ඉන්ද්‍රිය ධර්මයන් ගැන කතා කරනකොට ඉන්ද්‍රිය තියෙනවා 22ක්. මේ ඉන්ද්‍රිය 22 අපි එදා ලියාගත්ත මම හිතන්නේ ඉන්ද්‍රිය ධර්ම 22ම මම හිතන්නේ ඒ ටික මතකයි අපි ඉන්ද්‍රිය පටන් ගන්නේ අපි දන්න ඉන්ද්‍රියන්ගේ ඉඳලා මේ ඉන්ද්‍රිය දන්න ඉන්ද්‍රියන්ගෙන් පටන් ගන්නකොට පටන් ගන්න ඉස්සෙල්ලම චක්කු ඉන්ද්‍රිය ඊළඟට සෝත ඉන්ද්‍රිය ඔව් මොනවාද ඉන්ද්‍රිය ධර්ම ටික චක්කු සෝත ගාන ජීවහා කාය චිත්තේන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය මනේන්ද්‍රිය සුඛ ඉන්ද්‍රිය දුක්ඛ ඉන්ද්‍රිය සුඛ ඉන්ද්‍රිය දුක්ඛ ඉන්ද්‍රිය සෝමනස්ස ඉන්ද්‍රිය දෝමනස්ස ඉන්ද්‍රිය උපේක්ඛා ඉන්ද්‍රිය සද්ධා ඉන්ද්‍රිය වීර්ය ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය පඤ්ඤා ඉන්ද්‍රිය අනඤ්ඤා තස්සාමීති ඉන්ද්‍රිය නේද ඊළඟට අඤ්ඤේන්ද්‍රිය අඤ්ඤාතාවින්ද්‍රිය නේද ඉන්ද්‍රිය ධර්ම 22 අපි ඒකෙන් චක්කු ඉන්ද්‍රිය සෝත ඉන්ද්‍රිය ගාන ඉන්ද්‍රිය ජීවහා ඉන්ද්‍රිය කාය ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය ස්ත්‍රී ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය ඒ ටික කතා කරා. ඉතින් එතෙන්ටකන් කතා කරගෙන ගියා. ඊළඟට තියෙන්නේ අපට ජීවිත ඉන්ද්‍රිය.
ජීවිත දැන් මේ කතා කරපු ඒවා ටික ඔක්කොම රූප නේද? ඒ කතා කරපු ඒවා ටික ඔක්කොම රූප. ඊළඟට දැන් ජීවිත ඉන්ද්‍රිය දෙපැත්තටම තියෙනවා. රූප ජීවිතේන්ද්‍රියකුත් තියෙනවා. නාම ජීවිතේකුත් තියෙනවා. මතක ඇති අපි රූප ගැන කතා කරනකොට රූප 28 තුල තිබුණා ජීවිත ඉන්ද්‍රිය රූපයක්. නේද? ජීවිතේන්ද්‍රිය රූපයක්. නේද? ඒ ජීවිතේන්ද්‍රිය රූපය කර්මජයි. නේද? අපි ඒක ගැන කතා කරගෙන යනවා ජීවිතේන්ද්‍රිය රූප කර්මජයි. කර්මජ රූපයක් තමයි ජීවිතේන්ද්‍රිය රූපය. එතකොට ජීවිතේන්ද්‍රිය රූපය කර්මජයි. ඒ ජීවිතේන්ද්‍රිය රූපය බොහොම වෙලාවට කර්මජ රූප අතර බොහොම මේලාවට බොහොම තැන්වල අනිවාර්යයෙන්ම තියෙන එකක් නේද? දැන් රූප ගැන කතා කරනකොට කර්මජ රූප අතර විශේෂිත රූපයක් නැත්නම් රූප අතර තියෙන විශේෂිත රූපයක් තමයි ජීවිතේන්ද්‍රිය රූපය. මොකද මේ ජීවිතය පවත්වාගෙන යන්නේ මොකෙන්ද? ජීවිතේන්ද්‍රිය රූපයෙන්. මේ ඉන්ද්‍රියන් පවත්වාගෙන යන්නේ දැන් අපි හැමතැනදීම කතා කළා චක්කු සෝත ගාන જીවහා කාය මන කාය ඊළඟට ඉතේන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය මේ හැම එකක්ම පවතිනට විශේෂයෙන් අවශ්‍ය වෙන්නේ ජීවිතේන්ද්‍රිය නේද? ඒවා නොනැසි පවත්වාගෙන යෑමේ හැකියාවක් තියෙන්නේ ජීවිතේන්ද්‍රිය රූපේට. මේ ජීවිතේන්ද්‍රිය රූපය හරියට කුඩම්මා කිරියම්මා එහෙම නැත්නම් ආච්චි අම්මා වගේ කියලා කිව්වා අපි නේද? ඒ කියලා කියන්නේ කර්මය නිසා අපට මේ අනිත් ඉන්ද්‍රිය ටික දීලා තියෙනවා ලැබිලා තියෙනවා අනිත් රූප ටික. ඒ ලැබුණු රූප ටික නොනැසී පවත්වාගෙන යන්නේ ජීවිතේන්ද්‍රිය රූපේ. ඒ කියන්නේ වැදූ මවත් හැදූ මවත් කියන්න වගේ. නේද? එම එකක් තමයි අපි ජීවිත ඉන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය කියන මේ රූප කලාපයේ පිළිබඳ රූපයේ පිළිබඳව කතා කළේ. එතකොට ජීවිතේන්ද්‍රිය රූපේ. එතකොට ජීවත් වීම ඇති කරවල දීලා තියෙන. එතකොට නොනැසී පවත්වාගෙන ගිහිලා තියෙන ජීවිතේන්ද්‍රිය. ඒක නිසා තමයි හෘදේ වස්තුවක් අරගෙන බද්ධ කරගන්න පුළුවන් නේද? නැත්නම් ඇහැක් අරගෙන බද්ධ කරගන්න පුළුවන්. එහි කොයම් කොටසක් නැත්නම් ආත්මාවේ කොටසක්. මොකද ඒකේ ජීවිතේන්ද්‍රිය ශක්තිය නැති වුණොත් තමයි ඒක මෙරිලා නේද? ජීවිතේන්ද්‍රිය ශක්තිය තියෙනවා නම් ජීවිතේන්ද්‍රිය ශක්තිය පවත්වන්නට පුළුවන් ශක්තිය ලැබලා දෙන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක පවතිනවා. ඒ නිසා මේ ජීවිතේන්ද්‍රිය කියලා කියන්නේ එතකොට දැන් මනස නැති වුණත් ඇහැ පවත්වා ගන්න පුළුවන් වෙන්නේ මේ රූපේ නිසා. නැත්තම් ඇහැක් බද්ධ කරගන්න පුළුවන් වෙන්නේ හදවතක් බද්ධ ආත්මාවක් බද්ධ කරගන්න පුළුවන් වෙන්නේ වගවඩුවක් බද්ධ කරගන්න පුළුවන් වෙන්නේ ඒ ජීවිතේන්ද්‍රිය රූපය නිසා. මොකද ඒක නොනැසී පවත්නා නිසා. රූප ජීවිතේන්ද්‍රිය අනිත් පැත්තෙන් නාම ජීවිතේන්ද්‍රිය. නාම ජීවිතේන්ද්‍රිය කියනකොට නාම ජීවිතේන්ද්‍රිය වලදී නාම ජීවිතේන්ද්‍රිය කියලා කියන්නේ චෛතසිකයක්. නේද? නාම ජීවිතේන්ද්‍රිය කියලා කියන්නේ චෛතසිකයක්. ඒ චෛතසිකයත් අපි දන්නවා කොතනද තියෙන්නේ? චෛතසික ධර්ම අපි ගොඩවල් ගහගෙන තියෙනවනේ නේද? කොඩියේ තියෙන්නේ. සබ්බචිත්ත සාධාරණ. නේද? ඒක අපිට මතකයි. ඒක තියෙන්නේ කොතනද? සබ්බචිත්ත සාධාරණ කියන තැන. නේද?
මතකයි. ඒක තියෙන්නේ පේන්නේ නැතුව වගේ එක නේද? මේ පාට පේනවා මදි. ඒක පේනවා නේද? සබ්බ චිත්ත සාධාරණ නේද? සබ්බචිත්ත සාධාරණ චෛතසික මොනවද? සවේදනා සංඥා චේතනා පස්ස වේදනා සංඥා චේතනා චේතනා චිත්තේන්ද්‍රිය ඉන්ද්‍රිය මානසිකාර මානසිකාර එකක් එකතා නේද? ඒ නිසා මේ ජීවිතේන්ද්‍රිය කියන එක ඒ අතර තියෙන චෛතසිකයක්. ඒක හැම සිතක්කම යෙදෙනවා. ජීවිතේන්ද්‍රියෙන් මොකද කර සිද්ධ වෙන්නේ? චෛතසික පවත්තාගෙන ඔව් චෛතසික හිත පවත්වාගෙන යනවා. නේද? හිත පවත්වාගෙන යන්න උපකාරී වෙන්නේ ජීවත් කරවන්නේ නොනැසී සිත නැවත නැවත හට ගන්නට ශක්තිය ඇති කරලා තියන්නේ කොහෙන්ද? ජීවිතේන්ද්‍රිය වලින්. නේද? එතකොට රූප ජීවිතේන්ද්‍රියන්ගෙන් කය පවත්වාගෙන යනවා. නාම ජීවිතේන්ද්‍රියෙන් හිත පවත්වාගෙන යනවා. නේද? හිත නොනැසී ඒ සිතක් නැති වෙනකොට තව සිතක් හට ගන්නට ඒ ශක්තිය ඇති වෙලා තියෙන්නේ ජීවිතේන්ද්‍රියක. හිත හටගන්න එක හරි පුදුම එකක් නේද? චිත්ත වීතියක් ගැන එහෙම කතා කරනකොට දැන් අනිවාර්යෙන් පංචද්වාර වජ්ජනයට පස්සේ විඥාන සිතක් හට ගන්නවාමයි. ඒ විඥාන සිතට පස්සේ සම්පටිච්ඡන, සම්තීරණ, වොත්තපන මේ සිත් කවුරු කරන්නේ නැහනේ. ජවන් සිත් 7ක් යන එක කවුරු කරන්නේ නැහනේ. ඉතින් ඒ සිත් හට ගන්න උපකාරී වෙන්නේ ධර්මතාවය ඇති කරවලා තියන්න උපකාරී වෙන්නේ කවුද? මේ ජීවිතේන්ද්‍රිය රූපේ මේ ජීවිතේන්ද්‍රිය චෛතසිකය නේද? එහෙමනම් ජීවිතේන්ද්‍රිය චෛතසිකය තුලින් මේ අපිට ගොඩක් දේවල් සිද්ධ කරලා තියෙනවා නේද? එතකොට ජීවිත ඉන්ද්‍රිය නැත්නම් ජීවිතේ පවත්වාගෙන යන්න උපකාරීකම දීලා තියෙන එක තමයි මොකද්ද? ජීවිත ඉන්ද්‍රිය. නේද? එතකොට ඒක ගැන මම හිතන්නේ අපි දන්නවා. දැන් අපි ගොඩක් තැන්වලදී ජීවිතේන්ද්‍රිය ගැන කතා කරලා තියෙනවා. එතකොට මේ රූප ජීවිතේන්ද්‍රිය ගත්තොත් රූප ජීවිතේන්ද්‍රිය තියෙන්නේ මේ කාම ලෝකෙත් රූප ලෝකෙත් විතරයි නේද? කාම භූමියේ රූප භූමියේ අරූප භූමියේ මේක නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ අසඤ්ඤ තලෙත් නැහැ නේද? ඈ අසංසාර ජීවිතින් අසඤ්ඤ තලයේ තියෙනවා නේද? අසඤ්ඤ තලේ තියෙනවා. තියෙනවා. අසඤ්ඤ තලේ රූප විතරනේ. රූප ජීවිතේන්ද්‍රිය තියෙනවා. අසඤ්ඤ තලේ තියෙන්නේ මොනවද ඇත්තටම? හොඳයි මතක් කරපේක. අසඤ්ඤ තලේ තියෙන්නේ මොන රූප ටිකද? නවක කලාප. ඔව් නවක කලාපයක් තියෙනවා. නවක කලාපයේ තියෙන්නේ කොහොමද? දාර්ශනිකයේ ජීවිතේන්ද්‍රය. ඔව් මේ නවක කලාපයේ එන්නේ කොතනින්ද? කර්මජ. කර්මජ නවක කලාපයක් එනවා. ඊළඟට මේ පැවැත්ම පිළිසහට අරගෙන යනවා කොහොමද? ඔව් ඒකත් එක්කම ඊළඟට ඇති වෙනවා වශයෙන් අට්ටක කලාප නේද? ඒක තමයි පවතින්නේ. නේද? ආහාරජ වශයෙන් රූප හටගන්නේ නැහැ. නේද? කම්ම චිත්ත ඉත්තු ආහාරනේ රූප හට ගන්න ක්‍රම ටික.
එතකොට කර්මජව හට ගන්නවා නවක කලාපයක්. නවක කලාපය කියලා කිව්වේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වන්න, ගන්ධ, රස, ඕජා, ජීවිතේ ඒ නවක කලාපය හට ගන්නවා. ඊළඟට ඒ තමයි මේ අසඤ්ඤ තලයේ කර්මයේ නිසා ගත්තු ආකාරය. ඊළඟට තේජෝ ධාතුව නිසා ඍතුජ රූප හට ගන්නවා අටක කලාපයක්. ආහාරජ රූප නැහැ, සිතද රූප නැහැ. නේද? ආහාර ගන්නෙත් නැහැ, සිත ඇත්තෙත් නැහැ. ඒ නිසා මොනවද තියෙන්නේ? ඔව් කර්මජ රූප සහ ඍතුද රූප විතරයි. එතකොට ඒ කර්මජ රූප වල තියෙනවා මොනවද? ජීවිතේන්ද්‍රිය. නේද? ඊළඟට අසඤ්ඤතලයේ නෙමෙයි මොකද? අරූපාවචර ලෝකයේහි රූප ජීවිතේන්ද්‍රිය නැහැ. නමුත් නාම ජීවිතේන්ද්‍රිය ඔව් කාම ලෝකෙත් තියෙනවා. නේද? සතර අපාය වලත් තියෙනවා, මනුෂ්‍ය ලෝකෙත් තියෙනවා, රූපාවචර ලෝකෙත් තියෙනවා, අරූපාවචර ලෝකෙත් තියෙනවා. නේද? එතකොට ඒ හැමතැනම මේ නාම ජීවිතේන්ද්‍රිය තියෙනවා. නේද? නාම ජීවිතේන්ද්‍රිය තියෙනවා. එතකොට ඒක තමයි නාම ජීවිතේන්ද්‍රිය වල ස්වභාවය. නේද? එතකොට වෙන මොනවද ජීවිතේන්ද්‍රිය ගැන අපි මතක් කළේ? 아무튼 එතකොට මේ චක්කුන්ද්‍රිය හරියටම තියෙන මේ චක්කු ප්‍රේද්දිම තාම බලන්නේ මුළු ඇහැ දිසාම චක්කුන්ද්‍රිය චක්කු ප්‍රසාදේ විතරමයි. ඒක තමයි ඉස්සර වගේ ප්‍රසාද රූප වල තමයි චක්කු සෝත ගාන ජීවහා කාය ඉන්ද්‍රියන් පවතින්නේ. ඔව් මේ ඇහැ මසස කියන එක අර චක්කු ප්‍රසාදේ පවතින හැදිලා තියෙන ටිකක් නේ. ඒක ආරක්ෂා වෙලා පවතින තියෙන තැනක් නේ. දැන් මේ කනත් මේ පිටින් බාහිර කනක් ඇවිදිලා කන් කුහරයක් ගිහිල්ලා නේද? ඒකට වෙන ආපදා නැති කරගන්න පුළුවන් විදිහට තමයි ඒ කනේ මේ ප්‍රසාදය ඇති වෙලා තියෙන්නේ. නේද? ඒ ප්‍රසාදයේ තියෙන තැන තමයි ඒ සෝත ප්‍රසාදය කියලා කියන්නේ. අනිත් ඒවත් ඒ වගේම තමයි. නමුත් අපි දැන් බලන්නේ ඉන්ද්‍රියක් හැටියට. ඒක මොකද ඒක ඒ ක්‍රියාවලියට අධිපති. අධිපති නේද? මේ දැන් ඇහැ රූප බැලීමට අධිපති. ඒ කියලා කියන්නේ චක්කු ප්‍රසාදයේ තමයි රූප බලලා දෙන්නේ. නැත්නම් රූප බලන්න විදියක් නැහැ. ඔව් ඒ අධිපතිකම නිසා තමයි එතින්දී ඉන්ද්‍රිය කියලා කියන්නේ. දැන් ජීවිතය පවත්වාගෙන යන්න අධිපති වෙන්නේ මේ ශරීරය පවත්වාගෙන යන්න අධිපති වෙලා තියෙන්නේ. රූප ජීවිතේන්ද්‍රිය. ඔව්. නේද? හිත අධිපති වෙලා තියෙන්නේ නාම නාම ජීවිතේන්ද්‍රිය. ඒක නිසා ඒක ඉන්ද්‍රියක්. අධිපතිකම නිසා. නේද? ඒක ඉන්ද්‍රියක්. ඒක පවත්වාගෙන යන්න තියෙන මේ බලය නිසා. නොනැසී පවත්වාගෙන යන එක නිසා. නේද? එතකොට වෙන මොකුත් අපට ජීවිතේන්ද්‍රිය පිළිබඳව තියෙනවද? සබචිත්තාධාරණ චෛතසිකයක්, කර්මජ රූපයක්, ඒ ටික තමයි තියෙන්නේ නේද? ඔව්. ඊළඟට මේ මනේන්ද්‍රිය. මනේන්ද්‍රිය කියලා කියන්නේ මනස, හිත. නේද? එතකොට මේ මනේන්ද්‍රිය කියලා කියන්නේ හිත තියෙන තැන. හිත තියෙන තැන කිව්වේ හිත. හදවත.
මුළු ඇඟ පුරාම. ඔව් මුළු ඇඟ පුරාම කියන්නේ ඒ වෙලාවට දැන් සාමාන්‍යයෙන් හිත තියෙන්නේ හදේ රූපේ රූප බලනකොට චක්කු විඥාණය හට ගන්නකොට ඇහි උපප්‍රසාදේ රසයක් දැනගන්නකොට ප්‍රසාද. ඔව් එතකොට ඇයි මන ඉන්ද්‍රියක් වෙන්නේ නේද? මනසින් මොකද කරන්නේ මුණ ගන්න එක. ඈ? අරමුණු ගැනීම. ඔව් අරමුණු විජානනය කිරීම දැන ගැනීම නේද? අරමුණු දැන ගැනීමේ කෘත්‍ය සිද්ධ කරන්නේ මනේන්ද්‍රිය. ඒක තමයි ඒකේ අධිපතිකම නේද? එතකොට මේ සිත කියන එක තමයි ආරම්මන විජානන ලක්ෂණය කියලා කියනවා. අරමුණු දැන ගැනීමේ ස්වභාවය. අපි ඒක මුලම කතා කරලා අභිධර්මයේ පටන් ගන්නකොටම චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියලා කතා කරනකොට චිත්ත කියලා කතා කළේ ඒකේ. නේද? චිත්ත කියලා කතා කළේ එතනින්. එතකොට ඒක මේ චිත්ත ස්වභාවය. නේද? ඒක චිත්ත ස්වභාවය. එතකොට ඊළඟට මේ ඒක තමයි ඒකේ තියෙන්නේ නේද? මන. එතකොට මනෙන් අරමුණු ගන්නවා. අරමුණු ගන්නේ කොහෙටද? අරමුණු කියන්නේ ධම්ම. නේද? මනසට එන එක තමයි ධම්ම කියලා කිව්වේ. ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට ස්පර්ශ, මනසට ධම්ම. නේද? එතකොට ඒ ධර්ම ඒව දැන ගැනීමේ අධිපතිකම තියෙන කාටද? මනේන්ද්‍රියට. එතකොට මන සිත කියනකොට සිත් 89යි එහෙම නැත්නම් 121යි. නේද? ඒ අධිපතිකම් කරනු ලබන්නේ ඒ සිත් 89 නැත්නම් 121. සිද්ධ කරන කෘතිය තමයි මොකද්ද? අරමුණු දැන ගැනීමේ කෘත්‍ය. නේද? එතකොට හැමදේම මනේන්ද්‍රිය කිව්වහම අරමුණු ගන්න හැමතැනම නෙවෙයි නේද? ඒතර මනේන්ද්‍රිය කිව්වහම ඔව් එතකොට හෘදය වස්තුවේ තියෙන ඒ අසුරුව තියෙන ඒ කියන්නේ සිත කියන එකම නේද මනේන්ද්‍රිය කියන්නේ? සිත කියන්නේ මනේන්ද්‍රිය තමයි. ආ සිත කියන්නේ මනේන්ද්‍රිය. චෛතසික නෙමේ සිත. ඔව් සිත අසුරයි. එතකොට මනේන්ද්‍රිය රූපයක් විදිහට එන්නේ. නෑ රූපයක් නෙමෙයි. දැන් අපි රූප ටික ඉවර වුණා ජීවිතේන්ද්‍රිය වලදී. මනේන්ද්‍රිය රූපයක් මම ලියන රූප දෙකටම දිනනවා කියලා. ජීවිතේන්ද්‍රියට. ඒ ජීවිතේන්ද්‍රියට තියෙන්නේ. ජීවිතේන්ද්‍රියට එනකන් රූප ජීවිතේන්ද්‍රිය තමයි කඩේම. ඒකයි දැන් අපි සාමාන්‍යයෙන් ඉන්ද්‍රිය 6 කියනවනේ කියනකොට චක්කු සෝත ගාන ජීවා කාය මන කියලානේ කියන්නේ. නමුත් මෙතෙන්දී මන කිව්වේ නැහනේ යතෙන්දී. එතෙන්දී කිව්වේ චක්කු සෝත ගාන ජීවා කාය ඊළඟට ඉස්තේන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය. තමයි මනේන්ද්‍රිය ආවේ. මොකද මනේන්ද්‍රියට ගත්තේ
රූපයක් නොවන නිසා. එතකොට හාමුදුරනේ දැන් මේ ඇසෙන් දැක්කා එතකොට ඒ හැම එකෙම ඉන්ද්‍රියක් සම්බන්ධ වෙලානේ ඒක මේවා වෙන්නේ නැහැ තිබ්බට වැඩක් නැහැ විඤ්ඤාණයෙන් සිත තිබ්බට මේ කය දිව තිබ්බට වැඩක් නැහැ ඉන්ද්‍රිය තියෙන ඒ දැනීම දැනෙන්න ඕන අවසා ඒ ඔය ඔක්කොම එකතු වෙලා කොතනටද යන්නේ හාමුදුරනේ ඇහෙන් දකින්නවා දිවෙන් දැනෙනවා ගඳ දැනෙනවා දිවෙන් රස දැනෙනවා ඒ ඉන්ද්‍රියන් සම්බන්ධ වෙනවා වෙලා අපි අන්තිමට මනේන්ද්‍රියකට යන්නේ. ඔව් මනේන්ද්‍රියෙන් මේ ටික ඔක්කොම කරන්නේ. ඊට පස්සේ ඒක කනෙක්ට් වෙනවනේ හාමුදුරනේ ඇසෙන්. ඔව්. ඔව් ඒ කියන්නේ දැන් ඇහෙන් රූපයක් දැකලා මේක අහවල් රූපේ අහවල් එක මේ අපි ඒ රූපේ පිළිබඳව දැන් ගහක් කියන්නකෝ මේ ගහ අහවල් ගහක් මේ විදිහයි අපි ඔකේ තව විද්‍යාත්මක පැති දන්නවා නම් ඒවයි ගෙඩි මේවයි මල් මේවයි ඔක්කොම අරගන්නේ මනසින් මතක් කරලා ගන්නේ ඒ කොම චෛතසික ධර්මයන්ගේ නේද එතකොට හිතෙන් කරන්නේ ගහක් කියලා දැනගත්ත එක විතරයි විඥානනේ දැනගැනීමේ කෘත්‍යය තමයි හිතෙන් කරන්නේ. අනික් ඒවා ටික කරලා තියන්නේ චෛතසික වලින්. එදානික අනික් වැඩ ටික කරන්න එක චෛතසිකයක් තියෙනවා. සංඥා චෛතසිකෙන් හඳුනා ගන්නවා. නේද? ඒකේ හඳුනා ගැනීම ටික ඔය මේ ගහක් මේක මේ විදිහයි පාට එතකොට හැඩය මල් ඒවා සංඥා ආදී වලින් සිද්ධ කරගෙන යනවා. ඒක දැන ගැනීමට අධිපතියේ මනස ඉන්ද්‍රියක්. එහෙමයි කහම කිව්වා. මනස ශරීරේ හැමතැනම තියෙන කන නාසය දිව ශරීරය ඔක්කොගෙම මනස. නෑ කෙස් වල නෑ දත් වල නෑ ඔව් නියපොතු වල නෑ ඔව් ඒ වගේ විශේෂ හැරෙන්න ඔව් ගොඩක් තැන්වල තියෙනවා එක තැනක නෑ ඔව් හරියට නිකන් අර මේ තොරණක ලයිට් පස් වෙනවා වගේ ඔව් හැමතැනට වේගෙන් යනවා ඔව් රණහන්ස එතනදී දෙපස් විඥානයක් ඇයිද ඔව් අම්මා ඔව් එහෙන් රූප දැන ගැනීම නැමැති චක්කු විඥානියත් අයිති අම්මා. මනස කියන එකට සිත් 89 මේනවනේ. 80. ඔව්. චිත්ත කියන සියල්ලම එකතු වෙනවා. ප්‍රහාමුදුනේ මනස තමයි මේ තමයි සෙන්ටර් පොයින්ට් කියන්නේ මේ ඔක්කොම එකට එකතු කරලා ගන්න තැන. තැන ඔව් රූප ඔක්කොම එකස් වෙලා ක්‍රියාත්මක වෙන්නේ මන. ඔව් නෑ රූපවල ක්‍රියාත්මක වීම නෑ. රූප නොනැසී පවතිනට හේතුව රූපවල ශක්තිය දැන් එක ඒවා දැන් හිතන්නකෝ වකුගඩුවෙන් ඉන්ද්‍රියක් නෙවෙයිනේ. ඒකට වකුගඩුවෙන්නුත් යම් කෘත්‍යයක් කරනවා. මොළයේ ඉන්ද්‍රියක් නෙවෙයි. මොළේනොත් යම් කෘත්‍යයක් කරනවා. නේද? මේ ශරීරයේ එහෙම ඒ අවයව වලින් එක එක වැඩ කරනවා. නමුත් ඒවා ඉන්ද්‍රිය කියලා හඳුන්වලා නැහැ. ඒවා ඉන්ද්‍රිය කියලා හඳුන්වලා නැහැ. එතකොට ඉන්ද්‍රිය කියලා හඳුන්වලා තියෙන්නේ අර ටිකද තමයි දැන් රූපේ තියෙන්නේ චක්කුසෝත ගාන ජීවහා කාය ටිකයි මේ භව රූප දෙකයි. ජීවිත රූපයයි. මේ රූපයක කිව්වත් කාර්යයක් කෙරෙන්නේ මන නැහැ. ඈ? රූප එකකින්වත් කාර්ය කෙරෙන්නේ මන නැත්තම්. ඔව්. ඔව් මනස නැත්තම් ඒක නැති වෙලා යනවා. හැබැයි අර රූපේ තියෙන ජීවිතේන්ද්‍රිය ශක්තිය තියෙනකන් ඒ රූපේ පැවැත්මක් තියෙනවා. ඒ ජීවිතේන්ද්‍රිය ශක්තිය නැති වුණොත් ඒ රූපේ පැවැත්ම නැති වෙලා යනවා. ඒ කියන්නේ මන තිබුණත්
ඇහැ නොපෙනී යනවා. ඔව්. කන නැසී යනවා. නේද? එතකොට ඒකට පවතින්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. මොකද ඒක මනත් එක්ක ඔක්කොම එකට එකතු වුණාට ඒවා වෙන කෘත්‍යයන් සිද්ධ කරන ඉන්ද්‍රියන්. එකිනෙක වෙන වෙනම කෘත්‍යයන් සිද්ධ කරන ඉන්ද්‍රියන්. අපිට මේවා දැනගත්තාම බණක් කියනකොට බණක් අහගෙන ඉන්නකොට මේ වචනයක් කියනකොටම ඒකේ මොනවද මේ කිව්වේ කියන එක කොහොම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. නේද? ධර්මයක් තුලට යනකොට මේ දැන් මනස කියලා කියනකොට අපිට මනස කියන එකේ ලොකු පරාසයක් අපි එතකොට දන්නවා මොකද්ද මේ කියන්න හදන්නේ කියලා. සාමාන්‍ය විවාහයේදී ආමුතුරුනේ කියන්නේ මොළොයි. සාමාන්‍ය විවාහයේ මිනිස්සු කතා කරනකොට මනස කියන්නේ මොළේ. තියෙන අර ඉලෙක්ට්‍රික මොකද මේ විද්‍යුත් ඒවා ඇති වෙන ඒවා තමයි. ඔව් නෑ ඒ අපට විද්‍යාවෙන් දීලා තියෙන එකක්. ඔව්. අපට විද්‍යාවෙන් දීලා තියෙන බුදුදහමෙන් දීලා තියෙන්නේ මුළු ශරීරේ මොළේ කියලා නෙවෙයි හදවතේ කියලා. හදවතේ වැඩිපුරනේ. ඔව් ඔව්. හදවත ඇසුරෙහි තමයි පවතින්නේ. ඔව්. එක ධර්මතාවයකට අධිපතිලා දෙන්නෙක් ඉන්න පුළුවන්ද සායනස්? එක ධර්මතාවයකට අධිපතිලා දෙන්නෙක් ඉන්න පුළුවන්ද? එක ධර්මතාවයකට අධිපතිලා දෙන්නෙක් ඉන්න පුළුවන්. දැන් යම් එහෙම ඇහුවේ. අන්නක දැන් අර දිකාංශ විඥානයේ තම චක්කු එතනක් තියෙනවා ඒගොල්ලෝ චක්කු ඉන්ද්‍රිය ඒගොල්ලොත් අධිපති වෙනවා චක්කු විඥාණයට. දැන් මෙතන මන කිව්වම එයත් දිකාංශ විඥාණයට අධිපති වෙනකොට ඔව් දැන් එතනම දැන් චක්කු ඉන්ද්‍රිය කියලා කියනකොට රූපය. චක්කු විඥානය කියලා කියනකොට නාමය. ජීවිතේන්ද්‍රිය වගේම තමයි. එතකොට චක්කු ඉන්ද්‍රිය අධිපති වෙන්නේ චක්කු ඉන්ද්‍රිය නැත්තම් චක්කු විඥානයක් හටගන්න බෑ. චක්කු විඥානය හටගන්න නම් චක්කු ඉන්ද්‍රිය තියෙන්න ඕනේ. චක්කු විඥානය හටගන්නේ. ඒ නිසා චක්කු විඥානය ඇති කරවන්න තියෙන එතන විතරයි. වෙන කොතනකවත් චක්කු මේ විඥානය ඇති වෙන්නේ හටගන්නේ නැහැ. කන කොහොම හරි ඒ ප්‍රසාදය නැති වුණොත් ආය අපට ආය ඇති කරගන්න බෑනේ. ප්‍රසාදේ නැති වුණාම තමයි. නේද? නිසා ආය ඇති කරගන්න බැරි වෙනවා. ඉතින් ඒක නැත්නම් කියන වගේම චක්කු ප්‍රසාදේ නැත්නම් චක්කු විඥානයක් හටගන්නේ නැහැ. අන්නෝන්‍ය වශයෙන් ඒ අය උපකාරීත්වය තියෙනවා. එතකොට රූපෙත් තියෙන්න ඕනේ චක්කු ප්‍රසාදේ තියෙන්න ඕනේ චක්කු විඥාන හැදෙන්න. එතකොට අපි ඉන්ද්‍රිය තියෙන්නේ කොතනද කොහොමද එතන තවත් තැන. එතකොට ගොඩක් විතර මහත්තයා. සිතක් වශයෙන් ගත්තොත් චක්කු විඥානයත් ඉන්ද්‍රියක්. විඥානත් ඉන්න. ඉන්ද්‍රිය. ඒක සිතට වශයෙන්. මන ඉන්ද්‍රිය පැත්තෙන්. එහෙමයි. ඊළඟට ප්‍රසාදයක් වශයෙන් ගන්නකොට රූපයක් වශයෙන් ගන්නකොට චක්කු ප්‍රසාදය ඉන්ද්‍රියක්. ඒ මොකද මේ ප්‍රසාදයට විතරයි ඒ කාර්යය කරන්න පුළුවන් වෙන්නේ. අනිත් අයට ඒ කාර්යය කරගන්න බැරි වෙනවා. ඔව් එතන කියන්නේ එකට එක බැඳිලා තියෙනවා. රූපේ විතරයි චක්කු ප්‍රසාදේ චක්කු විඥානය ඇති වෙන්නේ. රූපය
චක්කු ඔව් ප්‍රසාදයේ ගැටුණොත් පමණයි චක්කු විඥානය ඇති වෙන්නේ. එහෙමද? ඔව් ඔව් ඒතර එකකට එකක් පවතින. එකකට පස්සේ අනික ඇති වෙයි. එකකට පස්සේ අනික ඇති එක වෙනවා. වෙලාවෙම. එක මොහොතේ කියලා එක මොහොතේ නැති වෙනවා නේද? ඔව් ඔව් ඒ ප්‍රත්‍ය නිසා ඇති වෙනවා හට ගන්නවා පවතිනවා නේද? චක්කොන්ත පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන නේද? එතකොට ඇහැයි රූපයයි හිතයි ඇහැයි රූපයයි දෙක තිබ්බොත් තමයි චක්කු විඥානය හටගන්නේ. ඔව්. ඇහත් නැති වුණොත් රූපයත් නැති වුණොත් චක්කු විඥානයක් හටගන්නේ නැහැ. දැන් සරලව අපි නිතරම කියන්නේ දැන් මෙතන අලියෙක් පේන්නේ නැහැ නේ අපට. ඔව්. ඔව්. පේන්නේ නැත්තේ රූපයක් නැහැ. ඔව්. නේද? හ්ම්. ඇහැ අන්ධ වෙලා නම් අපට අලියෙක් හිටියත් පේන්නේ නැහැ. ඉතින් අලියා හිටියත් ඇහැ තිබුණත් ඒත් එක්ක හිත යෙදුනේ එහෙම නැත්තම් ඒත් පේන්නේ නැහැ. නෑ. නේද? දැන් අපි හිතන්නකෝ අපිට පිටිපස්සෙන් අලියෙක් ඉන්නවා. ඔව්. වෙන්නේ ඇහත් තියෙනවා. ඔව්. මේ තුන එකට සම්බන්ධ වුණේ නැත්තම් පෙනීමක් නෑ. නැහැ. නේද? ඇහැ තියෙන්නත් ඕන, රූපේ තියෙන්නත් ඕන, විඥානය තියෙන්නත් ඕන. චක්කුන්ත පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. ඒ කියන්නේ හැමදෙරනේ එක එක හැම එකෙන්ම පොඩි පොඩි සිග්නල් ජෙනරේට් කරලා අරිනවා මොලේටනේ කියන්නේ මනසට. මොලේට අරිනවා. ඇහින් බලලා මේක තමයි කියලා පොඩි සිග්නල් අර මේක අර මොනවද කැමරාවල් ටිකක් දාලා තියෙනා වගේ වටේ බලන්න. එතකොට මොලයත් ලොකුම ඉන්ද්‍රියක් වෙන්න ඉපාය. නමුත් මොලයක් ඉන්ද්‍රිය කියලා නෑනේ. පාලක ඉන්ද්‍රිය කියලා කියන්න එපා එහෙනම්. මනේන්ද්‍රිය කියන්නේ ඒක නෙවෙයිද හැමදෙරනේ? මන කියන්නේ මොලය නෙවෙයි. ඔව්. මන කියන්නේ හිත වෙනම එකක්. ඔව්. මොලේ කියන්නේ රූපනේ. මන තමයි මම මීන් කරේ හැමදෙරේ මනසට කියන්නේ මනේන්ද්‍රියට අරිනවා ඒක කියලා. ඔව් ඔව්. කනෙන් ගන්නවා එකක් ඒ සිග්නල් එක අරිනවා. එහෙන් ගන්නවා එකක් ඒ ටික අරිනවා. ඔව්. නැති කට්ටිය ඒක වහලා කන ඇහුන් නැත්තම් ඒකත් එහෙමයි. ඔව් ඔව්. දැන් හඳුනේ ගන්න ඉන්ද්‍රිය දැන් මෙතන ඉන්ද්‍රිය අහතර පොඩ්ඩක් මෙයා වෙලා තියෙන කියන්නේ දැන් සිත් ටික අපි ඇති වෙන සිත් ටික ඔක්කොම ගත්තොත් ඒ සිත් ටික ඇවිල්ලා මනේන්ද්‍රිය. මනේන්ද්‍රිය. තමයි ඒ සිත් ටික ඇතුළේ වෙන්නේ. ඔව්. එතකොට ඒ සිත් එක්ක තියෙන හින්දා ඒක අපි අධිපතියෙක් හින්දා ඒක මනේන්ද්‍රිය කියලා කියනවා. ඔව්. ප්‍රසාදයක් ගත්තොත් ප්‍රසාදයෙන් ඒක උත්පාදනය වෙන හින්දා ඒක එතන ඉන්ද්‍රියක් කියලා කියනවා. ඉන්ද්‍රියක් කියනවා. ඔව්. දෙක. ආ. ඔව්. දැන් මේ ක්‍රියාවලියක් වෙනවා කියන එක වෙනම එකක්. මේ ඉන්ද්‍රිය වශයෙන් මේ කෘත්‍යයන් වශයෙන් දෙකක්. ඒක මනසින් කරන්නේ මොකක්ද? දැනගැනීමේ වැඩපිළිවෙල. විඥානන කෘත්‍යය. ඔව්. ඊළඟට මනේන්ද්‍රිය ගැන තේරුණාද? තව මොකුත් තියෙනවද ප්‍රශ්න? එහෙම නෙමෙයි ජීව විද්‍යාව වෙන්නේ. එහෙනම් ජීව විද්‍යාවක් වෙන්නේ අය පද්මම කිව්වා වගේ ඒක යනවා සිග්නල් එකක් යනවා මොලේට මොලෙන් ඒක හොයලා ඊට පස්සේ අනිත් කියන එක ඒකේ මහත්ය හිතක් නැහනේ. මන කියලා ඉන්ද්‍රියක් නැහනේ විද්‍යාවට. ඒගොල්ලන්ට තියෙන ඉන්ද්‍රිය පහයිනේ. ඉන්ද්‍රිය පහෙන් විස්තර කරනවා වැඩ ටික. අපි බුදුදහමට තියෙනවා ඉන්ද්‍රිය 6ක්.
ඒගොල්ලෝ දන්නේ නැති ඉන්ද්‍රිය තව අපි ළඟ තියෙනවා. ඒක නිසා මේ දැන් හිතන්නකෝ අත උසවන්න නම් අත උසවන්න මේ තියෙන්න ඕනේ කාය විඤ්ඤාතිය. කාය විඤ්ඤාතිය නැත්තම් අත ක්‍රියාත්මක කරවන්න බැරි වෙනවනේ. ඒ වගේ දැන් එහෙම එකක් විද්‍යාවේ කියන්නේ නැහැ. එහෙමයක් කියන්නේ සිස්ටම් කියන එකෙන් තමයි ඒකට සිග්නල් දාලා උස්සන්නේ කියලා උස්සනවා. ඒක වෙන විදිහට ඒක කියන්නේ. ඔව්. නමුත් දැන් හිතන්නකෝ මැරුණ කෙනෙක් උස්සන්නේ නැහනේ. මැරුණ උස්සන්නේ. එතකොට දැන් මොලේ තියෙනවනේ. මම මේ තිබුණාට මැරිලානේ ඒක මැරිලා. මොකද මැරිලා තියෙන්නේ? මොලේ. මොලේ. ඒ මොලේ මැරුණ මිනිස්සුත් ඉන්නේ. ජීවත් වෙනවා. ජීවත් වෙනවනේ. මොලේ නැතුව ඔක්සිජන් නම් ඒ ජීවිතයෙන්. ජීවිතේ නෙමෙයි මේ බැලනවනේ ඉතින් දැන් බෑ මොකද දැන් දෙක පටලවාගෙන බෑ. විද්‍යාවේ වෙනම එකක්. මොකද ඒකේ කරුණු විස්තර කරන්න දේවල් නැහැ. පහයිනේ තියෙන්නේ ඒගොල්ලන්ට ඔක්කොම ටික කියන්න. නේද? ඒක නිසා ඒගොල්ලෝ මොලේ කියලා වෙනම එකක් දාගෙන තියෙනවා. අපිට එහෙම නෙමෙයි. දැන් ඉන්ද්‍රියම තියෙනවා කීයද? 22ක්. නේද? මේ ක්‍රියාවලියන් ටික විස්තර කරන්න ඊට වඩා සංකීර්ණ වැඩ ගොඩක් තියෙනවා. නේද? මේ සංකීර්ණ වැඩ ගොඩත් එක්ක වෙනම ක්‍රියාවලියක්. ඒගොල්ලන්ට කවදාවත් ඇහැ නැති වුණොත් ඇහැ ගන්න බෑනේ ආපහු. ඇහැ ඉවරම තමයි. නේද? අපි දන්නවා ඇහැ නැමැති ඉන්ද්‍රිය හටගත්තේ කර්මජව. නිසා කර්මජ හේතුවක් නිසා ආයේ බාහිර හේතුවක් හෝ නිසා ඒක නැති වෙන්න පුළුවන් කියලා දන්නවා අපි. නැත්නම් ඒගොල්ලන්ගේ එහෙම ඇහැ ගැන විස්තර කරන්න බෑ. නේද? ඉතින් අපිට දකින්න නම් හිත තියෙන්න ඕනේ කියන එක අපි දන්නවා. දැන් ඇත්තටම විද්‍යාවෙන් මරුණයි කියලා කියන්නේ කොහොමද? හදවත නැත්නම් හදවත නැතර වුණා. එතකොට මොලේ නෙවෙයි නතර වෙලා තියෙන්නේ. හදවතේ මොලේ දෙකම මොලේ නැතුවත් හදවත තියෙනවනේ. නෑ මොලේ තියෙනවද නැද්ද කියලා දැනගන්න විදිහක් නෑ නේද? දැන් කියන්නේ හදවත නම් අඩු ගානේ පල්ස් අල්ලලා දැනගන්න පුළුවන්. හැබැයි මොලේ තියෙනවද නැද්ද කියලා දැනගන්න විදිහක් නෑනේ. කතා කරන්න බැරි වුණොත් ඒකට කියන්න බෑ. එහෙනම් මොලේ මැරුණයි කියන්නේ? මොලේ මැරුණා කියන්නේ ඔක්සිජන් ගන්න. නෑ මොලේ මැරුණා කියලා කියනවනේ. දැන් මෙයාගේ මොලේ මැරිලා. ඒ මොලේ සෙල්ස් මැරුලයි කියලා කියන්නේ. ඔව්. ස්ටයිල් ටික නැති වුණා කියලා කියනවා. නේද? මොලේ දුවන්නේ සීනි. ඔව් දැන් අපි මේ මොලේ කියන එකක් තියෙන හින්දානේ. දැන් හිතන්නකෝ වකුගඩු එනු කරනවානේ ගොඩාක් වැඩ. ඉන්න. මේක බැටරි ගැහුවට මේ ස්විච් එක ඕෆ් කළානේ. ඒකින්ද ඒක විස්තර කරන්නට ඒ ඇයට ඉන්ද්‍රියක් නැහැ. ඒක තමයි හාමුදුරනේ දැන් ඔය පෙර ආත්මය කියනවා කියලා බොහොම පුංචි ළමයි හුඟක් හිතන්නවත් බැරි දේවල් කියන අය ඉන්නවා. ඉතින් ඒ අය ඒ දේ රඳවා ගන්න තැනකුත් තියෙනවා. මුලේ වෙන්නත් බෑ. කොහේ හරි තැනකුත් තියෙනවානේ. ඒ දැන් හුඟක් පුංචි ළමයි දැන් මේ ඉන්නේ මේ අභිධර්මයේ හැමත් වගේ කතා කරන ළමයි වගේ
ආ ඒ ආ කියන්නේ අපිට තේරෙන්නේ නැතිව කතා කරන අය. ඉතින් ඒ ආ කියන්නේ ඒගොල්ලන් ගෙනාපු නෑ අම්මා දැන් මෙහෙම හිතන්නකෝ දැන් ඒ අතීතේ නොසිතා දැන් ඔව් හිතන්නකෝ දැන් අපි දැන් පුංචි කාලේ ඉඳන් ඉගෙන ගත්තා දැන් අපි විශ්වවිද්‍යාලයට හරි ගියා කියන්නකෝ අපි උපාධියකුත් කළා ඒකටත් ඉගෙන ගත්තා ඒව කොහෙද තියාගෙන තියෙන්නේ අතීතේ එකක් නෙමෙයි මං අහන්නේ ඒ වර්තමානයේ චූටි කාලේ ඉඳලා ඉගෙනගත්තු දේවල් ටික කොහෙද තියාගෙන ඉන්නේ මනසේ. ඉතින් මොලේ ඒ දැන් කියවනේ අම්දුරනේ ඉතින් කියන්නේ උනාට තියෙන විදියක් නැතුව ඇති ඒක දැන් ඒක දැන් පොඩි මරණයත් එක්ක මනසට මොකද වෙන්නේ කියන්නකෝ මනස මොකුත් මනස වෙන්නේ නැහැ මනස එහෙමම හට අරගෙන යනවා ඔව්. දිගටම මනස පවතිනවා මොකද ජීවිතේන්ද්‍රිය චෛතසිකේ නැති උනේ නෑනේ එතන ඉඳලා මෙතෙන්ට මනස ආවයි කියලා අමතුරනේ එක තැනක මම ලියාගෙන තියෙනවා මනස කියන්නේ පංචද්වාරාවර්ජනයයි මේ සම්පටිච්ඡන දෙකයි කියලා. ඒ මනෝ ධාතු ධාතුන්. මනෝ ධාතු කියලා කියනවා මනස නෙවෙයි. නෑ නෑ මනේන්ද්‍රිය කියලා කියනකොට මනේන්ද්‍රිය කියලා කියනකොට සිත් ටික ඔක්කොම කියන්නේ මන ඉන්ද්‍රිය. හරි. මනේන්ද්‍රිය කියලා කියනකොට ඒ ටික කියන්නේ දැන් හරියද තව මොකක් තියෙනවද ඒ පිළිබඳව එතකොට හාමුදුරනේ මේ ඉගෙන ගන්න දෙයක් හෝ පෙර ආත්මෙන් ගේන දෙයක් ඔක්කොම තියෙන්නේ මනේන්ද්‍රියද? මනේන්ද්‍රිය නොනැසී යන්නේ මනේන්ද්‍රිය තමයි නොනැසී දිගටම නැවත හට අරගෙන බල්ලෙක් වුණත් මිනිස්සෙක් වුණත් දෙවි කෙනෙක් වුණත් බ්‍රහ්මෙක් වුණත් කපුටෙක් වුණත් මනස තමයි යන්නේ මනස කියන්නේත් හැබැයි එක දිගට යන එකක් නෙමේ ඉතා වේගයෙන් ඇතිවිවි නැතිවිවි හට අරගෙන යන එකක් මේ ජීවිතය කියලා කියන්නේ මේ ශරීරයත් එක්ක මේ රූප කලාපත් එක්ක එක පවතින එකක්. මේ රූප කලාපයෙන් අයින් වුණොත් සමුදේ රහම එතකොට මනසට මොකද්ද? මනේන්ද්‍රිය. රහත් වෙනකොට රහත් වුණාම මනසට මොකුත් ඉන්නේ ලෝභ දෝෂ මෝහයන් නැති වෙලා යනවා. එතකොට මනස සදාකාලිකයි. අපි ඔව් අනේ අපි භවයේ යන්නේ භවයේ තවත් සදාකාලික නැහැ. මනස හැම මොහොතේදීම අනිත්‍යයිනේ. මේක රූපයන්ටත් වඩා ඉතා වේගයෙන් මනස වෙනස් වෙනවනේ. රහත් වීම කියලා කියන එකෙන් හඳුන්වන්නේ අර ලෝභ දෝෂ මෝහයන් සම්පූර්ණයෙන්ම නැති වෙන එක. ඔව්. නමුත් ඒක දැන් නිවන් ලබනවා කියන එක රහයි කියන්නේ ඒක විනාශ වෙන්නේ නැති දෙයක්. අපි හැම දෙයක්ම විනාශ වෙනවා. නමුත් අපි මේ නිවන් ලැබුවයි කියන්නේ නිවන. ඒක විනාශ වෙන්නේ නැති දෙයක්. ඔව්. එතකොට ඒක මනසත් එක්ක සම්බන්ධවද? මනසෙන් ඒක දකින්නේ. මනසින් නිවන මනසෙන් තමයි තියන්නේ. ඔව් මනස තමයි නිවන දකින්නේ. නිවනට යන්නේ. ඒ ධර්මතාවය අවබෝධ කරගන්නේ මනසින්. නිවනටපත් වුණ අය අවබෝධ කරගත්ත අයට මොකක්ද වෙන්නේ ඊට පස්සේ? ලෝභ දෝෂ මොහොන් නැති වෙනවා. නමුත් ඒගොල්ලන් පවතිනවද? තිනවා මේ ලෝභ දෝෂ මෝහයන් නැති කලත් මේක හිත පවතිනවා. කයත් පවතිනවා. කයේ පැවැත්ම තියෙනකන් හිත තියෙනවා. කය නැති වුණාම ඒ කියන්නේ අපවත් වුණාම හරි පිරිනිවන් පෑවම හරි මනසට මොකක් නැවත හටගන්න ශක්තියක් නැතුව යනවා මනසේ. මනස නවතිනවා. නැවත හටගත්තේ ලෝභයේ තිබුණ නිසා. එහෙමයි. ඒකනේ චතුරාර්ය සත්‍ය දුක්ඛ සමුදය කියලා කියන්නේ ලෝභය කියලා කියන්නේ තෘෂ්ණාව.
ඔව්. ඒ තෘෂ්ණාව නැති නිසා නැවත භවයක ප්‍රතිසන්දියක් ලබන්නේ නැහැ. නෑ. ඔව්. ඔව්. මරණින් පස්සේ මොකද වෙන්නේ කියන එක නම් කියලා නැහැ. පහනක් නිවි ගියා වගේ කියලා කියන එක අපිට ප්‍රසිද්ධම කතාවනේ. මම නිමුණාම මොකද්ද මේ කියලා හිතාගන්න බෑ ඉතින්. පහන නිමුණා. නෙමුණා. දැල්ලට මොකද උනේ? නේ ඒ වගේ තමයි ඒ ස්වභාවය. එතකොට මන ඉන්ද්‍රිය නේද? ඒක රූපයක් නෙවෙයි මේ ශරීරය එක්ක සම්බන්ධව යන ධර්මතාවයක් තමයි මනේන්ද්‍රිය. මනේන්ද්‍රියෙන් සිද්ධ කරන දේ තමයි ධර්මයන් දකින්ට ධර්ම කියලා කියන්නේ මනසට එන ආරම්මණයනේ නේද? ඒ අරමුණු දැනගන්න පුළුවන් වෙන්නේ මනසින්. ඒ කියන්නේ සිත් 89 දානද? ඔව්. සිත මනේන්ද්‍රිය කියන්නේ සිත. සිත කියන්නේ සිත 89 නේ. ඔව්. හරි නේද? ඊළඟට තියෙනවා මොකද්ද? කේන්ද්‍රය. සුඛේන්ද්‍රිය. සුඛේන්ද්‍රිය, දුක්ඛේන්ද්‍රිය, සෝමනස්සේන්ද්‍රිය, දෝමනස්සේන්ද්‍රිය, උපේක්ඛාේන්ද්‍රිය. ඉන්ද්‍රිය පහක් තියෙනවනේ එතන. නේද? මොකක්ද ඉන්ද්‍රිය පහ? සුඛ සුඛේන්ද්‍රිය, දුක්ඛ දුක්ඛ, සෝමනස්ස සෝමනස්ස, දෝමනස්ස දෝමනස්ස, උපේක්ඛා. උපේක්ඛා. නේද? දැන් මේ ටික අරගෙන බලන්නකෝ. මොනවද? සුඛ, දුක්ඛ, සෝමනස්ස, දෝමනස්සනේ. සුඛ, දුක්ඛ පේන්නේ නේ. මං අර පැත්තේ තියෙන පෑන් ටික ගෙනාවෙන්නේ නැහැ. සුඛ දුක්ඛ සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා. මේවා මොනවද? මේ පහ මොනවද? චෛත්‍ය. මේ චෛතසික පහක්ද? මේ පහ චෛතසික පහක්ද? මේ පහම එක චෛතසිකයක් නේද? වේදනා චෛතසික. වේදනා එනවාද? නේද? හ්ම්. හැබැයි මේ වේදනා චෛතසිකේ පහකට කඩලා ඉන්ද්‍රිය පහක් කියලා කිව්වා. නේද? වේදනා චෛතසිකේම පහකට කැඩුවා. මොකද අපි දන්නවා වේදනාව කියලා කියන්නේ ජීවිත ඉන්ද්‍රිය වගේම සමජිත සාධාරණයි. පස්ස වේදනා සංඥා චේතනා. නේද? සංඥා ඔව්. නේද? එතකොට මේ ටිකම සුඛ මේ පහම එකම වේදනා චෛතසිකය. නේද? එතකොට මේක මේ පහකට කැඩුවේ වේදනාවෙන් කරන්නේ මොකද්ද? අරමුණෙහි රස විඳින එක.
අරමුණේ රස විඳින එක තමයි වේදනාවෙන් කරන්නේ. ඉතින් වේදනාව කියන එක ලොකු එකක්. අරමුණක් හරියට අල්ලගන්නේ වේදනාවෙන්. ඒ නිසා මේ ඒ ධර්මතාවයන් නේද? ඒවා විශේෂිත වශයෙන් දකින නිසා තමයි ඒවා වෙන් කළා විස්තර කරලා තියෙන්නේ. වෙනම තියලා තියෙන්නේ. නේද? ඒ කිනික දේවල් ඒ වෙන් කළා වශයෙන් මොකද ඒ එකක් ඒකට විශේෂිතයි. ඒ ආරම්මණයන්ගේ ඒ රසයන් භුක්ති විඳින්න නිසා ඒවා විශේෂිත වෙනවා. ඒ කියන්නේ සුඛ ඉන්ද්‍රිය කියලා කියන්නේ මොකක්ද? සුඛ ඉන්ද්‍රිය කියලා කියනකොට අපි ඒ සුඛ ඉන්ද්‍රිය කොහෙද අපිට දැනෙන්නේ? කයට. ඔව්. සුඛසහගත කාය විඥාන. සුඛසහගත කාය විඥානේ ඉන්නේ කොතෙන්ද එතකොට? නේද? සුඛසහගත කාය විඥානේ තියෙන්නේ කයට ස්පර්ශයක් දැනෙනකොට. එතකොට සුඛසහගත කාය විඥානයි දුක්ඛසහගත කාය විඥානයි අතර කොච්චර වෙනසක් අපිට පේනවද? නේද? සුඛසහගත කාය විඥානයයි දුක්ඛසහගත කාය විඥානයයි ලොකු වෙනසක් තියෙනවා නේද? සැපයි දුකයි කියලා කියන්නේ නේද? ඒවා නාම ධර්ම නේද? ඒ සැප දුක කියන දෙක හට ගන්න පුළුවන් වෙන්නේ කයත් එක්ක. කය කියන්නේ කාය ප්‍රසාදයත් එක්ක. කාය ප්‍රසාදේ නැත්නම් ඒ සුඛ ඉන්ද්‍රිය දුක්ඛ ඉන්ද්‍රිය හටගන්නේ නැහැ. නේද? එතකොට ඒ දැන් සුඛ ඉන්ද්‍රිය හටගන්න තියෙන එකම එක හිතයි. නේද? දුක්ඛ ඉන්ද්‍රිය හටගන්න තියෙන්නේ එකම එක හිතයි. අහේතුක සිත්වල යටතේ ඒ තියෙන හිත විතරයි තියෙන්නේ. නේද? ඒක තමයි ඒ සුඛ ඉන්ද්‍රිය දුක්ඛ ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය දෙක. හැබැයි ඉතින් දුක්ඛ ඉන්ද්‍රිය එකෙම තමයි දැනගන්න ඕනේ. සුඛ ඉන්ද්‍රිය එතනින්ම තමයි දැනගන්න ඕනේ. නේද? ඊළඟට සෝමනස්ස ඉන්ද්‍රිය, දෝමනස්ස ඉන්ද්‍රිය, උපේක්ඛා ඉන්ද්‍රිය. ඒ ටික කතා කරනකොට අපට හිත ටික ගැන දැනගන්න පුළුවන් බලන්නත් වෙනවා නේද? එතකොට වේදනාවෙන් කරන්නේ මොකක්ද? අරමුණේ රස විඳීම. අරමුණේ රස විඳින එක. නේද? අරමුණේ රස විඳින එක. නේද? එතකොට මේ සුඛ ඉන්ද්‍රියෙන් අරමුණේ මිහිරි රසක් විඳිනවා. දුක්ඛ ඉන්ද්‍රියෙන් අමිහිරි රසක් විඳිනවා. නේද? ඉතින් අපි ඔය පහ අරගත්තොත් සිත 89ම කතා කරන්න වෙනවා. නේද? ඔය පහට සිත් 89ම ඇතුළත් වෙනවා. ඒ මොකද හැම හිතකම තියෙනවා මොකක්ද? වේදනාව. වේදනාව නැති සිතක් නැහැ. හැම හිතක් පාසාම වේදනාව හට ගන්නවා. නේද? හැම හිතක් පාසාම එතකොට වේදනාව තියෙනවා. ඒ තමයි වේදනා චෛතසිකේ. එතකොට දැන් අපි බැලුවොත් එහෙම අපි මෙතන සුඛ සහගත කාය විඥානයේ කියන එකට සුඛ ඉන්ද්‍රිය කියන තැනට හේතු වෙන්නේ මොකක්ද?
ඒක යන්නේ අහේතුක කුසල කුසල විපාක සුඛ සහගත කාය විඥාන ඒක තියෙන්නේ අහේතුක කුසල විපාක. අකුසල විපාක විපාකයි. අකුසල විපාක දුක්ඛ සහගත කාය ඔව් දුක්ඛ සහගත කාය විඥාන. නේද? ඒ තුල තමයි මේක තියෙන්නේ. එතකොට සෝමනස්ස ඉන්ද්‍රිය කොතනද තියෙන්නේ? කුසල කුසල සෝමනස් සෝමනස්ස ඉන්ද්‍රිය තියෙනවා අකුසල ලෝභ සහගත අකුසල සිත්වල අකුසල ලෝභ අකුසලේ ලෝභ සහගත සිත් හතරකයි හතරයි. නේද? අකුසලේ ලෝභ සහගත සිත් හතරක තියෙනවා නේද? එතකොට දේශ සහගත සිත් වලත් නැහැ මෝහ සහගත සිත් වලත් නැහැ. ඊළඟට අහේතුක සිත් වල දෙක ඈ රූප මෙමෙ දෙක සම්පීඩන ක්‍රියා තීරණ සිතක තියෙනවා. ඔව් අහේතුක තියෙනවා අහේතුක කුසල විපාක සෝමනස්ස සහගත සම්පීඩන සිත ඔව් මොකද්ද සම්පීඩන සම්තිරණ සිත තියෙනවා සම්තිරණ සිත තියෙනවා නේද? එතන එකක් තියෙනවා නේද? ඊළඟට ආයේ අහේතුක සිත්වලම තියෙනවා සිතුප්පත් සසගත අසිතුප්පාද ඔව් ක්‍රියා නේද? ක්‍රියා සිත්වල තියෙනවා කොතනද? සෝමනස්ස සහගත හසිතුප්පාදී. ඒක තියෙන්නේ එකක් තියෙනවා නේද? අපි මේ සෝමනස්ස ඒව ගැන මෙහෙම ගණන් හැදුවා. ඊළඟට තියෙනවා කොතනද? කාම සෝබන කාම සෝබන සිත්වල තියෙනවා කුසල වල තියෙනවා සෝමනස්ස සහගත සිත් කීයක්ද? හතරයි. හතරක් තියෙනවා. විපාකවල සෝමනස්ස සහගත සිත් හතරක් තියෙනවා. ක්‍රියාවල සෝමනස්ස සහගත සිත් හතරක් තියෙනවා. නේද? ඊළඟට රූපාවචර රූපාවචර ගත්තාම රූපාවචර තියෙනවා කුසල. එතෙන් තියෙනවාද සෝමනස්ස? රූපාවචර කිව්වේ ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය, පංචම ධානය. නේද? නෑ දැන් ඔන්න අපිට හිතන්න ඕන තැනක් ඇවිදිලා තියෙනවා නේද? හතරක තියෙන සුඛේදී හතරක තියෙනවා. ඒවයි තියෙන්නේ විතක්ක, විචාර, පීති, සුඛ. ඒකග්ගතා. නේද? එතකොට පළවෙනි එකේ විතක්කේ තියෙනවා, දෙවෙනි එකේදී විතක්කේ නැහැ. විචාර, පීති, සුඛ. ඒ පීති සුඛ තියෙනවා. නේද? අවුදුනේ එතන එතකොට එතන සුඛය කියලා කිව්වේ හිතේ තියෙන එකක් නේ කාය එකක් නෙමෙයි. කාය නෙමෙයි.
ඒකෙන් සෝමනස්ස කියන්නේ ඒක. නෑ දැන් අපි අතන සුඛ ඉන්ද්‍රිය දුක්ඛ ඉන්ද්‍රිය කියලා කිව්වහම කාය විතරයි නිකන් දැන් අතන සුඛ කියනකොට නෑ කය නෙමෙයි කය ඇසුරෙන්. කය ඇසුරෙන්. කය නෙමෙයි කය ඇසුරෙන්. කාය ඇසුරෙන් තමයි දැන් ධානවල ගන්නකොට ඒක සිත ඇසුරෙන් තියෙන්නේ. සිත ඇසුරෙන් කියන එකට සුඛ කියලා කියන්නේ නේ. එතන සෝමනස්ස කිව්වේ නෑ. සෝමනස්ස කිව්වේ නෑ. සෝමනස්ස කිව්වේ නෑ. එතෙන්දි කිව්වේ පීති සුඛ. පීතිය සෝමනස්සේනේ. ප්‍රීතිය වෙනම චෛතසිකයක්. නමුත් ඒක සෝමනස්සයි. නේද? දැන් සෝමනස්සය කියන එකට කියන්න අපිට චෛතසිකයක් නැහැනේ මහත්තයා. වේදනා චෛතසිකයමනේ තියෙන්නේ. එතකොට නමුත් දැන් එතන වේදනා චෛතසිකය ගත්තට අතන තියෙනවා පීති චෛතසිකය. පීති චෛතසිකය තියෙනවා නම් වේදනා චෛතසිකේ ඒක ඇති කළා දීලා තියෙනවා. නේද? ඒ නිසා එතෙන්දි කියනවා කුසල වල සිත් කීයක් තියෙනවද? සෝමනස්ස 4ක් තියෙනවා. නේද? ඒකේ විපාකේ තියෙනවා 4ක්. ක්‍රියාවලක් තියෙනවා 4ක්. ඊළඟ අරූපාවචර වල නෑ. අරූපාවචර වල නෑ. නේද? ඔව්. ඔය ටික විතරයි ඈ හම්දුරනේ රූපාවචර වල සෝමනස්ස තියනවා කියලා කිව්වේ එතන මේ ප්‍රීති තිබිච්ච නිසාද? ප්‍රීතියයි සුඛ සුඛයයි. තිබිච්ච දෙකම. ඔව් නැත්තම් චතුත්ථ ධානයේට එනකොට සුඛ ඒකාග්‍රතාවනේ. පංචම ධානයේ තමයි උපේක්ඛා ඒකාග්‍රතාව කිව්වේ. නෑ රුද්දදීම සුඛ විතරක් ගත්ත නිසා මම මේ හිතුවේ ඇයි මෙතනදී නෑ ඒක සෝමනස්සයට දාන්නේ. ඒක සෝමනස්සයට දාන්නේ. අරක කය නිසානේ. කය ඇසුරේ. කයත් එක්කෙන එකක්. ලෝකෝත්තර සිත්වලත් යෙදෙනවා නේද සන්? ලෝකෝත්තර සිත්වලත් එනවා අර ටික ගණන් හදනකොට නේද? 40කට ගන්න. 40කට ගන්නකොට 40ක් වශයෙන් ගන්නකොට ඒක එනවා. 40ක් ගන්නකොට උපේක්ඛාවෙන් එන සිත් දැන් උපේක්ඛාව නිසා එනවනේ සිත් 8ක්. ඒ 8 ඇරුණාම අනිත් ටික ඔක්කොම සෝමනස්සයට එන්නේ. නේද? උපේක්ඛාවෙන් එන 8 ඇරුණාම අනිත් ඒවා ටික ඔක්කොම සෝමනස්සයට එන්නේ. ඔව්. ඊළඟට දෝමනස්ස ඒක නම් තේරෙනවා නේද? ඔව්. අස තියෙන්නේ කොතෙන්ද? ද්වේෂ සිත්තේ. ඔව්. අකුසල දෝමනස්ස. දෝෂ සිද්ධි. ඔව්. දෝෂ සිද්ධි. ලෝභ දෝෂ. දෝෂ දෙකක් තියෙනවා. ඔව්. දැන් ඊළඟ ඉන්ද්‍රිය උපේක්ඛා ඉන්ද්‍රිය කියන තැන ගැන කතා කළොත් එහෙම කොතෙන්ද තියෙන්නේ? මේ ටික බලලා ගන්න. ඈ? උපේක්ඛාව කොතනද තියෙන්නේ? ඥානසිත 4න්. උපේක්ඛාව කිව්වොත් කොයි තැන් වල වගේද අපිට මතක් කරන්න පුළුවන්. කුසලයේ උපේක්ඛාව තියෙන ගොඩක් තැන් වල නේද? කොයි තැන් වලද තියෙන්නේ අපට උපේක්ඛාව? අපි වෙනින් පාටකින් ලිව්වොත් හොයා ගන්න පුළුවන් වෙයි. එකක් පාට මන්ද. උපේක්ඛාව ගත්තොත්
උපේක්ඛාව කොයි තැන් වලද තියෙන්නේ? අකුසල වල තියෙනවා නේද? අකුසල වල තියෙනවා කොතනද? ලෝභී කීයක් තියනවද? හතරක් තියනවා නේද? කියනවා නේද? ලෝභී හතරක් තියෙනවා. ඊළඟට දේශේ නෑ. මෝහේ තියෙනවා දෙකක්. මොහොල දෙකක් තියෙනවා. එතකොට ලෝභ දෝෂ මෝහ. ඊළඟට අහේතුක. නේද? අහේතුක කොටක් තියෙනවා. අහේතුක වල තියෙනවා කොතනද? කුසල විපාක වල තියෙනවා. අහේතුක කුසල අකුසල විපාක තමයි අපි ඉස්සෙල්ලා කතා කරන්නේ නේද? අකුසල විපාක වල තියෙනවා. හතේ. අකුසල විපාක වල තියෙනවා කීයක්ද? 6යි. 6ක්. නේද? කුසල විපාක වල 6යි. හතක්. 6යි. 7ක්. 6යි. හයයි. 7 වෙන්නේ කොහොමද අම්මා? අම්මා හිතුවේ ඇයි අම්මා මේ මෙතන මේ සිත් දෙකක් ගියානේ? සන්තීර්ණ සිතකුයි අසුතුපාද සිතකුයි සෝමනස්සාගත සිත් දෙකක් ගියානේ එතන. කුසල විපාකේ. එතකොට තියෙන්නේ අසිතුප්පාදේ නෙමෙයි සුඛ සහගත කාය විඥානය නේ ස්වාමී. අකාය. ඔව් සුඛසහගත කාය විඥානයයි සෝමනස්සාගත සන්තීර්ණයයි. සුඛසහගත කාය විඥානේ අපි මෙතෙන්දි ගත්තානේ. මේ කුසල විපාක වලට. එහෙනම් මෙතන ඉතුරු වෙන්නේ 6යි. සුඛසහගත කාය විඥාන සුඛ ඉන්ද්‍රියට සෝමනස්සහගත සන්තීර්ණේ යනවා සෝමනස්ස ඉන්ද්‍රියට උපේක්ඛා ඉන්ද්‍රියට එන්නේ එතකොට කුසල විපාක 6යි. හරි නේද? හරි. ඊළඟට ක්‍රියාවල දෙකක්. දෙකක් තියෙනවා. ක්‍රියාවල දෙකක් තියෙනවා. ඊළඟට කාම සෝබන ගත්තාම කාම සෝබන වල කුසල කීයද? 4යි. කුසල 4යි විපාක ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න ඔන්න යන ගමන්ම කොහොමද කුසල 4 ආවේ විපාක 4 ආවේ ක්‍රියා මතක් වෙනවද? කුසල 4 විපාක 4 ක්‍රියා 4 මතක් වෙන්නේ නැත්නම් ටුක් ගාලා කියන්න අපි මතක් කරගෙන යන්න. මතක් වෙනවා. මතක් වෙනව නේද? ඔව්. ඒ කාම සෝබන. ඊළඟට එනවා රූපාවචර. රූපාවචර එකයි. ඔව් කුසල 1යි කුසල 1යි විපාක ක්‍රියා 1යි. අරූපාවචර
කුසල 4යි. හතරයි හතරයි. හතර තියෙනවා නේද? කුසල 4යි විපාක 4යි ක්‍රියා 4යි අර ඉස්සෙල්ලාම කිව්ව විදිහට ලෝකෝත්තර ගත්තොත් එතන තියෙනවා ලෝකෝත්තර කීයද? 8ක් නේද? ලෝකෝත්තර 8 මතක් වුණාද? ලෝකෝත්තර සිත 40ක් කියලා ගන්නකොට ලෝකෝත්තර 8ක් තියෙනවා නේද? දැන් මෙතෙන්ට ගත්තොත් මේකෙත් අපි ලෝකෝත්තර ලිව්වොත් එහෙම එතන තියෙනවා ලෝකෝත්තර කියද්ද 32. නෑ 8 විතරයි අඩු වෙන්නේ. 32. 32 තියෙනවා. 40 නෙවෙන්න ඕන. තියෙනවා 32ක්. නේද? ඒ කියන්නේ උපේක්ඛා ඉන්ද්‍රිය ඇති කරගන්න පුළුවන් තැන් ටික තමයි අපි ලියාගන්නේ. නේද? උපේක්ඛා ඉන්ද්‍රිය හටගත හැකි තැන් ටික. නේද? අර අපි මේ චක්කු ඉන්ද්‍රිය ඇහිරි ගන්න කියලා ඇහැ කතා කළා වගේම උපේක්ඛා ඉන්ද්‍රිය උපේක්ඛා වේදනාව උපේක්ඛා ඉන්ද්‍රිය හට ගන්න පුළුවන් තැන් ටික. නේද? එතකොට මේ පහම වේදනා පහක්. ඉතින් එක තැනකදී මේවා බුදුහාඳුරන් වහන්සේ ධාතු වශයෙන් විස්තර කරනවා නේද? ධාතු විභංග සූත්‍රයට එහෙම ගියාම මේ බහුධාතුක සූත්‍රයේ එහෙම මතක ඇතිනේ නේද? ඒවා ධාතු වශයෙන් විස්තර කරනවා. පේන්නේ නැද්ද බෝඩ් එක? තියෙනවා නේද? ඔව්. එතකොට සුඛ සහගත සුඛ ඉන්ද්‍රිය කයෙහි ස්පර්ශේහි ඉෂ්ඨාරම්මණෙහි රස විඳින්නේ ඔය ඉන්ද්‍රියේ සුඛ ඉන්ද්‍රිය. දුක්ඛ ඉන්ද්‍රියෙන් කරන්නේ කයෙහි අනිෂ්ඨාරම්මණෙහි රස විඳින එක. නේද? එතකොට සෝමනස්සේදී සෝමනස්ස සිත් වලින් ගන්න අරමුණු වල ඒ රස විඳින්නේ සෝමනස්ස ඉන්ද්‍රිය. ඒ විදිහට ඒ ඉන්ද්‍රියන් නේද? ඒ ඉන්ද්‍රියන්ගේ ඒ ස්වභාවයේ රස වින්දනය කරන්නේ නේද? දෝමනස්යෙන් වෙන්නේ අකුසලයන්ගේ නේද ගැටීම නිසා ඇති වෙන ඒ ස්වභාවය දෝමනස්සේ. අමුතුවෙන් එතකොට ඒකට නීරස කියන්නේ මොකක්ද? අකුසලෙන් නීරස තමයි අමිහිරි රස. අමිහිරි රස. ඔව්. අමිහිරි රසක් විඳින්නේ ඒකේ. නේද? හැබැයි ඉතින් අමිහිරි රසක් කියනකොට දිවට දැනෙන රස නෙමෙයි ඒක උපේක්ඛා. උපේක්ඛා. ඔව්. නේද? ඒ අරමුණ උපේක්ඛා. ඒක ඊට පස්සේ ඒකේ වින්දනය කරන්න ගියාම ලෝභය ඇති වෙනකොට අනිතින්දී තෝමනස්යෙන් වින්දනය කරනවා. නේද? දැන ගැනීම තුළදී උපේක්ඛාවෙන්. ඔව්. එතකොට උපේක්ඛා සිත්වල ඇතිවන ඒ සම්ප්‍රයුක්ත ඒකත් එක්ක යෙදුන උපේක්ඛාව ඒකේ රස භුක්ති විඳිනවා. ඉතින් අමිහිරි උපේක්ඛා රසය භුක්ති විඳිනවා.
අමිරිත් නොවූ මිහිරිත් නොවූ සුඛත් නොවූ දුක්ඛත් නොවූ රසයක් භුක්ති විඳිනවා. ඒ රසයේ භුක්ති විඳින්නේ උපේක්ඛා ඉන්ද්‍රිය. ඒක අල්ලගන්න පුළුවන් වුණා නේද? ඔව්. එතකොට මේ ඉතින් ඒ ඉන්ද්‍රියන් ඒ විදිහට කියාගෙන ආවා. දැන් මේ ඉන්ද්‍රියන් මේ සාමාන්‍ය හිතවල දැක්ක නේද? ඊළඟට කතා කරන්න තියෙන ඉන්ද්‍රිය බෝධිපාක්ෂික ධර්මවල කතා කරපු ඉන්ද්‍රියන් නේද? ඔව් දැන් අපි මේ අරමුණු වල රස භුක්ති විඳින පැත්තකට ගිහිල්ලා වෙනම එකක් තමයි ඊළඟට අපට තියෙන්නේ. ඒක යන්නේ කොහාටද? එතර පිටේතදී. මේ මොනවද? සද්දා, විරිය, සති, සමාධි, පඤ්ඤා. නේද? එතකොට දැන් අපි මේ වෙනකොට ඉන්ද්‍රිය 14ක් කතා කළා. අපි දන්නා මේ ඉන්ද්‍රිය ටික. සද්ධා, වීරිය, සති, සමාධි, පඤ්ඤාව ළඟට එනකොට ඉන්ද්‍රිය 14ක් කතා කරලා තියෙනවා. ඒවා අපි දැනගෙන තිබුණ ඉන්ද්‍රියන් ටික මේ ටිකත් අපි දන්නවා. මොනවද? සද්ධා, වීරිය, සති, සමාධි, පඤ්ඤා. නේද? මේ කෙටියෙන් කියන්න පුළුවන් අපි ඇතුළටත් අපි කතා කරනවා මේවා මම හිතන්නේ ඉන්ද්‍රිය වශයෙන් කතා කළා වගේම අපිට ඊළඟට මේ ටික කතා කරන්න තියෙනවා බෝධිපාක්ෂික ධර්මවලදී නේද? පංච ඉන්ද්‍රියන් හැටියට සද්ධා, වීරිය, සති, ප්‍රඥාව කතා කරනවා. නේද? එතකොට සද්ධාව ඔව් බල ධර්ම පස්සේ කියනවාද? නෑ නෑ. එතකොට සද්ධාව කියලා කියන්නේ චෛතසිකය. කොයිද තියෙන්නේ? සද්ධාව තියෙන්නේ සෝබන සාධාරණ චෛතසිකයක් නේද? සෝබන සාධාරණ සෝබන චෛතසික වල සාධාරණ චෛතසිකයක් තමයි සෝබන චෛතසික කොච්චරක් තියෙනවද? 25යි නේද? සෝබන සාධාරණ 19යි. සෝබන චෛතසික 25යි නේද? එතකොට සෝබන සාධාරණ තියෙන චෛතසික කීයද? 19යි නේද? එතකොට ඒ චෛතසික 19 එකක් තමයි මොකද්ද? සද්ධා චෛතසිකය නේද? අසද්ධාවට සද්ධාව කියලා කිව්වේ පැහැදීම. මොකක් පිළිබඳවද? තුනුරුවන් පිළිබඳව. ත්‍රිවිධ රත්නය පිළිබඳව පැහැදීම. අපි ඔකේ අනිත් පැත්ත කියනවා බුද්ධ ආදී 8 තැන්හි නේද? සැකේ.
සැකය. ඒ සද්ධාවේ අනිත් පැත්ත සද්ධාව. එතකොට සද්ධාවෙන් මොකද කරන්නේ? සද්ධාය ගැන කියනවනේ ගොඩාක් දේවල් සද්ධා තරති යෝග. නේද අපිට මතකයිනේ පිරිත් කියනකොට අපි කියනවනේ සද්ධා තරති ඕග. ඕග ධර්මයන්ගෙන් නිතර වෙන්න පුළුවන් වෙන්නේ සද්ධාව තියෙනකොට. සද්ධාව තියෙනකොට තමයි සිල් රකින්නේ. සද්ධාව තියෙනකොට සිල් රකිනවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රකින්නේ සද්ධාව. සද්ධාව ඇති වෙන්න හේතුව මොකද්ද? මතකයි? විශ්වාස. නෑ. සසර බිය දුක. නේද? සද්ධාව ඇති වෙන්න හේතුව දුක. නේද? දුක නිසා අම්මා දුකද නැත්නම් දුක ගැන දන්නාකමද? ඔව් එහෙම තමයි. ඉතින් දුක නැත්තම් ඉතින් දුක් ලෝකේ ඔක්කොටම තියෙනවනේ. ඔව් තමන්ට දැනෙනවා. දුක දැන් ඔක්කොම දුක දැන් හිතන්නකෝ අපි බෞද්ධය හැටියට අපි විශ්වාස කරන්නේ බුදුරජාණන් වහන්සේ. නේද? දැන් අනිත් අය මේ යන්නේ දැන් ඔක්කො ඒ දුකක් ඇති වුණායින් පස්සේ ඒ දුක හරහා තමයි ගොඩක් වෙලාවට කොහටද යන්නේ? ඔනේ ඇදහිීමට යන්නේ. නේද? දැන් ඔය ඔතන ඔය සද්ධාවත් එක්ක චුටි ප්‍රශ්නයක් තියෙනවා. දැන් සද්ධාව කියලා කියන්නේ මොකක්ද? විශ්වාසය. හැබැයි භක්තිය නෙමෙයි. නේද? සද්ධාව කියන්නේ විශ්වාසයේ මිත භක්තිය නෙමෙයි. භක්තියේ ඇදහිීම කියන එක. නේද? බුදුදහමේ තියෙන ඇදහිීමක් නෙමෙයි විශ්වාසයක්. නේද? මේ ධර්මතා පුරුදු කළොත් නිවන ලැබෙනවයි කියන විශ්වාසය. නේද? මේ ධර්මතා පුරුදු කළොත් සැපත ලැබෙනවයි කියන විශ්වාසය. නේද? එතනින් යන්නේ අපි සද්ධාවට. එතකොට සද්ධාව මොහොකටද අධිපති වෙන්නේ? දැන් ওই සද්ධාව කියන එක තව පැත්තක් හිතන්න පුළුවන්. බුදුදහම කියන එක දර්ශනයක් කියලා අපි කියන්නේ නේද? ඒ දර්ශනය තුලත් සද්ධාව තියෙනවා. විශ්වාසය. නේද? විශ්වාසයේ පදනම් නොවුනොත් මේ දර්ශනයේ ඉදිරියට යන්නේ නැහැ. නේද? ඉතින් එතන චුට්ටක් හිතන්න ඕනේ. මේ බුදුදහම කියලා කියන්නේ මොකද්ද? බුද්ධාගම කියලා කියන්නේ ඇයි කියලා කියන එක අපට උත්තරයක් එනවා. නේද? බුද්ධාගම කියලා කියන්නේ මේ ඇදහිීමත් මේ සද්ධාවත් එක්ක තියෙන ධර්මය. නේද? සද්ධාව අයින් කළා යන එක මේ සද්ධාව කියලා කිව්වේ මොකද්ද? විශ්වාසය. විශ්වාසය අයින් කරලා යන එක අපණ නෙවෙයි. විශ්වාසයත් එක්ක යන ගමන. නේද? එතකොට සද්ධාව සද්ධා තරති යෝගං නේද? සද්ධාව ඇති වෙන්නේ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි. නිසා සද්ධාවට බොහෝ තැන්වල නිකුත් මේ අර්ථකතන කියවන්න එකක් වැඩි. දැන් සද්ධා තරති යෝගං සද්ධාව නිසා ඇති වෙන දේවල් නේද? ඕගයන් තරණය කරන්න පිළිගන්න. සද්ධා බීජං තපෝට්ටි කියලා අපි කියනවා නේද? සද්ධාව බීජයක්. සද්ධාව තමයි මේ ගමන් මගේ පෙර ගමන් කරු.
මේ සද්ධාව නැමැති පෙර ගමන් කරුවා හිටියේ නැත්තම් යන්නේ අර පෙරහැරක කසකාරයා වගේ. සද්ධාව පෙර සද්ධාව නැති වුණොත් එහෙම මේ ගමන් මග යන්නේ නැහැ. පළමුවෙන්ම අපිට තියෙන්න ඕනේ විශ්වාසය. නේද? ඒ විශ්වාසය පදනම් කරගෙන තමයි මේ ගමන් මග ඉදිරියට ගමන් කරන්නේ. එතකොට බුද්ධාගම කියලා තියෙන්නේ. ඈ කවුද මේකට බුද්ධාගම කියලා දාලා තියෙන්නේ? ඇයි වැරදිද? ආගම කියන්නේ අන්ධභක්තිය නේද? නෑ. නෑ. ආගම කියන්නේ විශ්වාසයම තමයි. විශ්වාසනේ දැන් ඒකයි මම කිව්වේ දර්ශනයයි ආගමයි දැන් හිතන්න කියලා. අපිට මේක දර්ශනයක් විතරක් කියලා කියන්න පුළුවන් ද සද්ධාව තියෙනකොට? නේද? මොකද මේක සද්ධාව මූලික කරගෙන තමයි යන්නේ. සද්ධා බීජක්. බීජයක් හා සමානයි. කුඹුරව පුරනකොට මේ බීජ නැත්තම් මොකක් කරගන්න බෑනේ. කුඹුර කොච්චර හොඳට හදලා තිබුණත් බීජ නැත්තම් කුඹුරේ වපුරන්න දෙයක් නැහැ. නේද? ඒ වගේ සද්ධාව බීජයක්. නේද? අපි සද්ධාව ගැන තව කතා කරමු. තව මතක් කරගන්න. එතකොට අපිට සද්ධාව පිළිබඳව සතියකින් අපිට තව කතා කරන්න පුළුවන්. මොකද ඊට වඩා ගියොත් එහෙම අපේ පූජාවට පරක් වෙනවා. ගොඩක් වැඩ තියෙනවා. නේද? පූජාව සකස් කරන්න ටික තියෙනවා. ඒ නිසා අපි අදට අපි අවසන් කරමු. එවනම් අපි ඉන්ද්‍රිය ධර්මයන්, අධිපති ධර්මයන් පිළිබඳව කතා කරන්නේ. ඊශ්වර ධර්මයන්. නේද? අධිපති කියලා තවත් අපිට එකක් තියෙන හින්දා ඊශ්වර ධර්මයන් කියන එක මතක් කරගත්තොත් ලේසි. එවනම් අපි ඉක්මනින් අවසන් කරමු. මේ සිදු කරගත්තු උදාර උතුම් කුසල ශක්තියින් සියල්ලම අප සියලු දිනාගේම ජීවිත තුළ පවතින සියලු දුක් කරදර කම්කටොළු විපත් දුරු කර ගැනීම පිණිස සාන්තිය සෞභාග්‍ය සරතෝ භද්‍ර ආරක්ෂාව පිණිස මේ උදාර කුසල ශක්තියින් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ උතුම් උදාර කුසල ශක්තියින් සියල්ලම අපේ බුදුසසුන අපව මේ ආයතන සුරකින්න සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියෝ පිච්චක්ති දෙවියෝ අනුමෝදන් වෙත්වා සැපවත් වේවා සැපයන්ගෙන් සැපයන්ටපත් වේවා අප සියලු දෙනාම බුදුසසුනද අපේ මේ ආයතනයද අපේ ගේ දොර වතු පිටි ආදී සියලු දියයද දෙමව්පියන් ආදී සියලු දෙනාමවද දෙවියෝ සුරකිත්වා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා. ඒ වගේම අපේ මිය පරලොව ගිය ගුරුවර දෙමව්පියන් ප්‍රදාන සියලු ඥාති හිත මිත්‍රෝ පින් අනුමෝදන් වෙත්වා සැපවත් වේවා සැපයන්ගෙන් සැපයන්ටපත් වේවා සියලු දිනාම ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා අපි මළගිය ඥාතීන්ට පින් දෙමු. ඒ වගේම මේ කුසල ශක්තිය අපි හැම දිනාටම සංසාරේ සත්පුරුෂෝ කල්යාණ මිත්‍ර ඇසුර පිණිසම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අවසාන වශයෙන් අපට මේ ඝෝර භයංකාර සසර දුකින් නැත මිදීම පිණිස මේ කුසලයෝ හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු. අද අපි හොඳයි කිය කතාව කියන්න.